ජෛව රසායනික පරිණාමවාදයෙන් කියවෙන පුතේ අපේ කලින් පෘථිවියේ ආදි පෘථිවියේ තිබිච්ච වායුන් වර්ග රසායනිකව ප්‍රතික්‍රියා කළා ඒ සංයෝග සාගරයට එකතු වෙලා තියෙනවා. ඔයාලට මතක ඇති පුතේ කලින් ආදි පෘථිවිය ගත්තට පස්සේ අපේ කලින් තිබිච්ච පෘථිවියේ ඔක්සිජන් වායු තිබුණේ නැහනේ. තිබුණේ මොන වගේ වායු වර්ගද? carbon dioxide, කාබන් ඩයොක්සයිඩ්, methane, මීතේන් නැත්නම් මෙතේන් කියලා කියනවා. හයිඩ්‍රජන් සල්ෆයිඩ් නේ. ඔය වගේ වායුන් වර්ග තමයි පුතේ. hydrogen sulfide. ඒ වගේ වායුන් වර්ග තමයි මේ ආදි පෘථිවියේ තිබුණේ. ඒතර මෙන්න මේ වායුන් වර්ග රසායනිකව ප්‍රතික්‍රියා කරලා තියෙනවා. ඒතර මේවා රසායනික ප්‍රතික්‍රියා කරන ශක්තිය අවශ්‍යයිනේ. ඒතර මෙන්න මේවායේ රසායනික ප්‍රතික්‍රියාව සඳහා ශක්තිය ලැබිලා තියෙන්නේ අකුණු ගැසීමේදී. ලැබිලා තියෙනවා විද්‍යුත් විසර්ජනය කියන අකුණු ගැසීමේදී ශක්තිය ලැබිලා තියෙනවා. ඒ වගේම සූර්යාගේ සිට පැමිණෙන පාරජම්බුල කිරණ වලින් ශක්තිය ලැබිලා තියෙනවා. ඊළඟට ගිනි කඳු පිපිරීමේදී ඔන්න වගේ කියන දේවල් වලින් නිකුත් වන ශක්තිය ඔය රසායනික ප්‍රතික්‍රියා සඳහා මේ ශක්තිය සපයලා තියෙනවා. එතකොට මෙන්න මේ ප්‍රතික්‍රියා කරලා ජීවය සෑදීමට අවශ්‍ය අමුද්‍රව්‍ය වැසි ජලයේ සමග දිය වෙලා සාගරයට එකතු වෙලා තියෙනවා. හරිද? ඔන්න දැන් සාගරයට එකතු වුණාට පස්සේ මේ සාගරය කියන ජීවයේ සෑදීමට අවශ්‍ය අමුද්‍රව්‍ය දැන් සාගරය තුල දිය වෙලා තියෙන්නේ. අන්න ඊට පස්සේ පුතේ ඒ මිශ්‍රණය ඒ අමුද්‍රව්‍ය සහිත මිශ්‍රණය හඳුන්වලා තියෙන්නේ ආදි සූපයේ විදියට. ආදි සූපය. හරි? එතකොට ආදි සූපය තුල තමයි පළමු ජීවී සෛලය ඇති වුණා කියලා කියන්නේ. ඒතර වෙන මේ ආදි සූපය තුල කියන්නේ මේ ආදි සූපය කියලා කියන්නේ ජීවයේ සෑදීමට අවශ්‍ය අමුද්‍රව්‍ය වැසි ජලයේ සමග මිශ්‍ර වෙලා සාගරයට එකතු වෙනවානේ. අන්නේ සාගරයට එකතු වෙච්ච මිශ්‍රණය තමයි ආදි සූපය විදිහට හඳුන්වන්නේ. ඒතර මේක සුප් එකක් වගේ කියලානේ අදහස් වෙන ආදි කාලේ තිබිච්ච සුප් එකක් වගේ. කියන්නේ පෝෂක වර්ග ඒ අමුද්‍රව්‍ය ඒ තුල දිය වෙලා තිබිලා තියෙනවා. ඒ මිශ්‍රණය. ඊට පස්සේ මේ තුල පළමු ජීවී සෛලය ඇති වෙනවා. ඒතර පුතේ ඔන්න ඔය සාගරය තුල නැත්නම් ආදි සූපය තුල ඇති වෙච්ච පළමු ජීවී සෛලය හඳුන්වන්නේ ප්‍රාග් සෛලයේ විදියට. ප්‍රාග් සෛලය. එතකොට ඒ රසායනික ප්‍රතික්‍රියාවල ප්‍රතිඵලයක් විදිහට තමයි ප්‍රාග් සෛලය ඇති වෙන්නේ. ප්‍රාග් සෛලය. එතකොට මෙන්න මේ ප්‍රාග් සෛලය විෂමපෝෂී නිර්වායු සසනේ තමයි කරන්නේ. විෂමපෝෂී කියලා කියන්නේ ආහාර නිෂ්පාදනය කරන්න බැරි කට්ටියන්නේ. කියන්නේ වෙනත් කවුරු හරි මත යපෙන අය. ඒ වගේම මේ නිර්වායු කියලා කියන්නේ යාලට සසනය සඳහා ඔක්සිජන් වායුව අවශ්‍ය වෙන්නේ නැහැ. වෙනත් වායු වගේ සසනය කරන්න පුළුවන්. ඒතොර එහෙම වෙන්නත් තිබෙකමත් ආදි පෘථිවියේ ඔක්සිජන් වායුව තිබුණේ නැහැ. වෙනත් වායු වලින් තමයි මේක සසනය කරලා දෙන්නේ. ඒ වගේ විෂමපෝෂී. ඒතොර විෂමපෝෂී කියනොත් දැන් ඔයාලා හිතනවා කොහෙන්ද යාට ආහාර කියලා. ශාක තිබුණේ නැහැ නේ. නමුත් අර ආදි සූපය තුල ඒ අවශ්‍ය පෝෂක තිබුණානේ. ඒකෙන් තමයි පෝෂණය සිදු වෙලා තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට මේ ප්‍රාග් සෛලයේ වසර මිලියන ගණනාවක් තිස්සේ විවිධ වෙනස් වීම් වලට ලක් වෙලා පළමු ජීවී සෛලය, ඒ කියන්නේ පළමු ඒකසෛලික බැක්ටීරියාවක් ඇති වෙනවා. හරිද? ඒතර පළමු ජීවී ආකාරය තමයි ඒකසෛලික බැක්ටීරියා. පළමු ජීවී සෛලය තමයි පුතේ ප්‍රාග් සෛලය. හරි පටල ගන්න එපා. පළමු ජීවී ආකාරය තමයි ඒකසෛලික බැක්ටීරියා. ඔන්න ඒකසෛලික බැක්ටීරියාවක් නිර්මාණය වෙනවා. ඔන්න ඔය ඒකසෛලික බැක්ටීරියාව නිර්මාණය වුණාම මේ ඒකසෛලික බැක්ටීරියාවගෙන් පස්සේ හැදෙනවා මේ ඇල්ගී ආකාර. ඒ කියන්නේ ප්‍රභා සංශ්ලේෂණය කරන ඇල්ගී ආකාර හැදෙන පටන් ගන්නවා. ප්‍රභා සංශ්ලේෂී ඇල්ගී. ඒත් අන්නේ ඇල්ගී වලින් ඇල්ගී මගින් ප්‍රභා සංශ්ලේෂණය කරලා ඔක්සිජන් වායු නිෂ්පාදනය කරන්න පටන් ගන්න තියෙනවා. ඒතර මේ මම මේ කතා කරන්නේ අවුරුදු බිලියන 3.5 කාලයක්. හරි? මේ අවුරුද්දෙන් දෙකෙන් දවසෙන් දෙකෙන් වෙච්ච දේවල් නෙවෙයි. හරි? එතකොට ඔන්න ඒ නිපදෙන ඔක්සිජන් වායු ගෝලයට එකතු වෙන පටන් ගන්න තියෙනවා. ඊට පස්සේ වායු ගෝලයේ ඔක්සිජන් වායු ප්‍රමාණය ටික ටික වැඩි වෙලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ ඇල්ගී වර්ග තවදුරටත් සංකීර්ණ වෙලා
ඒ ඇල්ගී ආකාර වලින් ශාක ඇති වෙලා තියෙනවා. පළමු ශාක වර්ග ජලයේ විතරයි හැදෙන්නේ. හරිද? එකපාරට ගොඩබිමට ආවේ නැහැ. ඊට පස්සේ උන තෙත් සහිත ස්ථානවල ඒ කියන්නේ තෙතමනේ සහිත ස්ථානවල වැඩන ශාක ටික ටික ඒ කියන්නේ ගොඩබිම ටික ටික නේ ආක්‍රමණය කරන් එන්නේ. එකපාරට මේ ජලයේ තියෙන ශාකයක් ගොඩබිමට ආවේ නැහැ. ඊට පස්සේ උන ජලාශ ආශ්‍රිතව හැදෙන්න පටන් ගත්තා. ඊට පස්සේ ආයෙ ටික ටික ගොඩබිම හොඳින් වර්ධනය වෙන්න හැඩ ගැහිලා තියෙනවා. ওই ශාක රාජධානිය ওই විදිහ තමයි ටික ටික සංකීර්ණ වෙලා ශාක ලෝකේ නිර්මාණය වෙන්නේ. ඊට පස්සේ සත්ව ලෝකය. දැන් ඔතනින් තමයි සතුන් නැති වෙන්න පටන් ගන්න. සතුන්ගෙන් ඔයාලට මතක ඇති පුතේ අපි 8 දී කතා කරනවා ඔය සත්ව වර්ගීකරණයක් කරනෝනේ. පෘෂ්ඨවංශීන අපෘෂ්ඨවංශීන පෘෂ්ඨවංශී කාණ්ඩ අපෘෂ්ඨවංශී කාණ්ඩ. ඒකට පළමු සත්ව කාණ්ඩ ජීවත් වෙලා තියෙන සාගරයේ. දැන් ඔය ඒකසෛලික බැක්ටීරියා මේ වෙනස් වෙලානේ ශාක ඇති උනේ. ඒ වගේම සතුනුත් ඇතිලා තියෙන එතනින්. ඒතකොට පළමුවෙන්ම ඇති වෙච්ච සත්ව කාණ්ඩයේ විදිහට අපි සලකන්නේ ඔයාලට මතකද නිඩාරියා සීඩෙන්ටරේටා කියලා කිව්වේ. එයාලගේ පුතේ සතුන් උනාට සත්වමය ලක්ෂණ ගොඩක් අඩුයි. ඒ කියන්නේ මේ දියුණු ලක්ෂණ නැහැ. මේ සාමාන්‍යයෙන් නොදියුණු ලක්ෂණ තමයි තියෙනවා. මුහුදු මල, කොරල් බූබාවා, හයිඩ්‍රා, ජෙලිෆිෂ්. දැන් ඒ වගේ අයගේ දැන් මුහුදු මල වගේ කට්ටිය ඇත්තටම මේ සංචරණය කරන්නත් බෑනේ. එයාලා සතෙක් ඒ වුණාට මේ සංචරණය කරන්න පද්ධති මට්ටමේ දේහයක් එහෙම නැහැ. හරි. මේ ඊට පස්සේ දැන් නිඩාරියා තමයි ඉස්සෙල්ලම සීලෙන්ඩරේටා තමයි ඉස්සෙල්ලම ඇති වෙච්ච සත්ව කාණ්ඩය. ලෝකේ සත්ව ලෝකේ ඉස්සෙල්ලම සත්ව කාණ්ඩය තමයි සීලෙන්ඩරේටා. එයාලා සාගරෙන් ජීවත් වෙන්නේ. ඊට පස්සේ පුතේ දැන් සතුනුත් එකපාර ගොඩබිම ආක්‍රමණය කරේ නැහැ. ටිකෙන් ටික තමයි ගොඩබිම ආක්‍රමණය කරන්න පටන් ගත්තේ. ඒතකොට දැන් ඉස්සෙල්ලම ඇති වෙච්ච ඇතුනේ අපෘෂ්ඨවංශීය. නිඩා ඒ කියන්නේ සීලෙන්ඩරේටා කියලා කියන අපෘෂ්ඨවංශී කාණ්ඩයක්නේ. ඊට පස්සේ ඔන්න සීලෙන්ඩරේටා වගේ නට ගන්නවා ඇන්ලීඩා. ඊට පස්සේ මොලුස්කා, ආර්ත්‍රපෝඩා, එකයිනොඩොමේටා. එකයිනොඩොමේටාවන්ට අයිති වෙන්නේ මේ මුහුදු ඉකිරි, මුහුදු කැකිරි, මුහුදු ලිලි වගේ කට්ටිය. අන්න එතනින් පස්සේ තමයි පෘෂ්ඨවංශීන් පටන් ගන්න. එතකොට පළවෙනි පෘෂ්ඨවංශී කාණ්ඩයේ විදිහට මිහි මත නැත්නම් පෘථිවිය මත ඇතිවෙච්ච පළමු පෘෂ්ඨවංශී කාණ්ඩයේ විදිහට සලකන්නේ පුතේ ෆිස්කේට්ස්. ඒ කියන්නේ මත්ස්‍යයන්. හරි. මත්ස්‍යයන්ගෙන් තමයි පෘෂ්ඨවංශීන් ආරම්භ වෙන්නේ. කොඳු වැට පෙලක් තියෙන සතුන් ආරම්භ වෙන්නේ මත්ස්‍යයන්ගෙන්. අන්න ඊට පස්සේ මත්ස්‍යයන්ගෙන් ආරම්භ වෙලා ඊට පස්සේ උභයජීවීන් දැන් උභයජීවීන් ගත්තා. උභයජීවීන්ට ජලය ඒ කියන්නේ කට්ටිය මේ ගොඩබිම විතරක්ම ජීවත් වෙන්න බෑනේ. ජලය අත්‍යවශ්‍යයි. ජීවන චක්‍රය සම්පූර්ණ කරගන්න. නුරගයන්ට ආවට පස්සේ මේ එයාලගේ මේ ජීවන චක්‍රය සම්පූර්ණ කරගන්න ජලය කියන්නේ භෞමික පරිසරයේ හොඳින්ම ජීවත් වෙන්න පුළුවන් යාළුවා. උරගයන්ට. හරි? වඩාත් හොඳින් අනුවර්ත වෙලා තියෙනවා. ඊට පස්සේ පක්ෂී, ක්ෂීරපායින්. ඒතර මෙන්න මේ විදියට වෙනස් වෙලා පරිණාමික වෙනස් වෙලා මේ අද පවතින පෘථිවිය සම්භවය වුණා කියලා තමයි ඔය ජෛව රසායනික පරිණාමවාදයෙන් කියවෙන්නේ. ඉතින් ඔය ජෛව රසායනික පරිණාමවාදී අපි කිව්ව විතර ආදිසූපය ගැන. ඒ ආදිසූපය දක්වා ආදිසූපයෙන් ප්‍රාක්සයිලය කියලා එකක් හැදුණානේ. අනේ ප්‍රාක්සයිලය නිර්මාණය දක්වා දැනට පරීක්ෂණාත්මක විද්‍යාගාරය තහවුරු කරලා තියෙනවා. ඒ කියන්නේ මේ ජෛව රසායනික පරිණාමවාදයේ ඉදිරිපත් කරලා තියෙන්නේ හැල්ඩේන් සහ ඔපාරින්. හරිද? හැල්ඩේන් සහ ඔපාරින් කියන විද්‍යාඥයන් විසින් තමයි මේ පරිණාමවාදය ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒතර මේක පරීක්ෂණාත්මකව විද්‍යාගාරය තහවුරු කරලා තියෙනවා ස්ටැන්ලි මිලර්. ස්ටැන්ලි මිලර් කියන විද්‍යාඥයා. ඒ කියන්නේ එයා ආදි පෘථිවියේ තිබිච්ච තත්ත්ව කෘත්‍රිමව නිර්මාණය කළා. විද්‍යාගාරයක් තුළ කෘත්‍රිමව නිර්මාණය කළා විද්‍යුත් විසර්ජන වගේ නකුණු වගේ ඒ ශක්තිය නැති කරලා ඔය වායුන් වර්ග ඒ සමග ප්‍රතික්‍රියා කරන සරකලා ඒ මගින් ආදිසූපය හැදලා තියෙනවා. ආදිසූපය තුළ ප්‍රාක්සයිලය කියන ජීවි සෛලය ඇති වුණා කියලා එයා විද්‍යාත්මකව තහවුරු කරලා තියෙනවා. ඒතර ඒ දක්වා තහවුරු කරලා තියෙනවා. එතනින් එහාට ප්‍රාක්සයිලයෙන් බැක්ටීරියා හැදිච්ච විදිය, බැක්ටීරියාවෙන් ඇල්ගී වලින් ශාක ලෝකය, ඊට පස්සේ බැක්ටීරියා වලින් සත්ත්ව ලෝකය, ඒව නිර්මාණය වෙච්ච ආකාරය පිළිබඳව තහවුරු
කිරීමක් කරලා නැහැ. එහෙම කරන්න බෑනේ පුතේ. ඒක කරන්න මේ පරිණාමය කියලා කියන්නේ වෙනස් වෙමින් යන එකනේ. එහෙම කරන්න ඉතින් තව අවුරුදු බිලියන 3.5ක් විතර යයි. ඉතින් ඒක අර දවසින් දෙකකින් කරලා පෙන්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් අර මේ වාදයේ තුල යම් ප්‍රමාණයක් මේ වාදයේ යම් කොටසක් පරීක්ෂණාත්මකව තහවුරු කරලා තියෙනවා මේ ප්‍රාක්සයිලය ඇතිවීම දක්වා. ඉතින් එහාට වෙච්ච දේවල් ටික කතාවක් විදියට කියනවා. තහවුරු කිරීමක් කරන්න ඉතින් අපහසුයි. මොකද ඒක මේ සඳහා වසර බිලියන ගාණක් ගත වෙන නිසා. හරි. ඒතර ඔන්න ඔය විදිහ තමයි සත්ව ලෝකය, ඒ කියන්නේ මේ අද පවතින ජීවි ලෝකය නිර්මාණය වෙලා තියෙන්නේ. හරි ලස්සන කතාවක් මේක. ඉතින් ඕක තමයි බොහෝ දෙනෙක් පිළිගන්න දැනට. ඊට පුතේ දැන් මානවයා කියන්නේ ඔය දැන් මේ සත්ව ලෝකයේ පෘථිවියේ ජීවීන් ඉන්නවනේ. මේ ජීවි ලෝකයේ මානවයා කියලා කියන්නේ මිනිසා කියලා කියන්නේ එක ජීවි විශේෂයක් විතරයි. මේ පෘථිවිය තුල ජීවත් වෙන එක ජීවි විශේෂයක් විතරයි Homo sapiens. දන්නවනේ මානවයාගේ විද්‍යාත්මක නමනේ. Homo sapiens කියලාත් කියනවා, Homo sapiens කියලාත් ඔක ප්‍රොනවුන්ස් කරනවා. එක ජීවි විශේෂයක් විතරයි. ඒතකොට තව ජීවි විශේෂ අතිවිශාල සංඛ්‍යාවක් මේ මිහි මත ජීවත් වෙනවා. ඒතර මේ පුතේ අපේ මිනිසාගේ සම්භවය ගත්තට පස්සේ මිනිසාගේ සම්භවය සිදු වෙලා තියෙන්නේ මීට වසර මිලියන 12කට විතර කලින්. වසර මිලියන 12කට විතර කලින්. මිලියන හොඳේ. මිලියන 12කට විතර කලින්. එතකොට මේ දැන් ඔයාලා අහලා තියෙනවනේ මිනිසා නැත්නම් මානවයා පරිණාමය වුණේ කාගෙන්ද? මානවයා පරිණාමය වුණේ කාගෙන්ද? වානරයා. වානරයා කියන්නේ. හරිද? එතකොට ඔයාලා අහයි වානරයා කාගෙන්ද තුනේ? ඒතර වානරයා ඇති වෙලා තින්නේ අර ඔය කියපු පරිණාමික ක්‍රියාවලිය ඔස්සේ. මේක හරියට නිකන් අර පඩි පෙලක් නැගෙන යනවා වගේ තමයි. ටික ටික තමයි සංකීර්ණ වෙලා නිර්මාණලා තියෙන්නේ. අපි පරිණාමය ගැන වෙනම කතා කරනවා මේ ඊළඟ කොටසේදී. ඔය පොසිල ගැන. එතකොට මේ වානරයෙන් තමයි පරිණාම වුණා කියලා කියන්නේ. එතකොට පුතේ මේ ඒ පරිණාම වීමේදී එකපාරම මේ වානරය මිනිසා වුණේ නැහැ. දැන් ඔය කතාව ගැන ඔයාලා ටිකක් අහලා තියෙන්නේ නේ. වානරය කියන සතා අකුල් හතරෙන් තමයි යන්නේ. ඊට පස්සේ ටික ටික ඍජු කාය, ඒ කියන්නේ කකුල් දෙකෙන් යන්න පටන් ගත්තා. ඊට පස්සේ ඒ වෙනකොට ඇඟ පුරා ලෝම වලින් වැහිලා තිබුණා. ඊට පස්සේ ලෝම ටික ටික අඩු වෙන පටන් ගත්තා. ඊට පස්සේ හොඳට පෘෂ්ඨමත්ව දෙපා වලින් විතරක් යන්න පටන් ගත්තා. එතකොට මේ මොනවද මේ කකුල් දෙකෙන් යනවා. කියන්නේ ඍජු කායක් තියෙන්නේ දෙපා වලින් යනවා. එතකොට කකුල් අපේ කියන්නේ පූර්ව ගාත්‍රා වලට වඩා අපර ගාත්‍රා කියන්නේ අත් වලට වඩා කකුල් ලොකු වෙලා දේහය මේ කෙලින් තියාගන්න පුළුවන් විදිහට හැඩ ගැහුණා. ඊට පස්සේ දැන් කලින් අයගේ මේ හණු එහෙම ඉස්සරහට ඇවිල්ලා තිබුණේ. ඊට පස්සේ ඒවා පිටිපස්සට ගිහිල්ලා ටික ටික මේ හණු වෙනස් වුණා. ඊට පස්සේ මූණේ තිබිච්ච ලෝම අයින් වුණා. ඊට පස්සේ වලිගය සීන වුණා නේ. ඔයගේ ලොකු වෙනස්කම් ටිකක් වෙනවා. ඒකට ඔය මානවයා කියන ජීවියා සතා සම්භව වුණේ මීට වසර මිලියන 12කට විතර කලින්. ඊට පස්සේ දැන් අපි කියන දැන් ඉන්න අපි දැන් මානවයෙක් තියෙනවනේ එක එක තියෙනවනේ යුග තියෙනවනේ. එක එක යුගවල එක එක මේ විශේෂ දේ තියෙනවා. ඔයාලා අහලා තියෙන්නේ Homo habilis, Homo erectus, නියන්ඩර්තාල් මානවයා. දැන් නූතන මානවයා ගත්තට පස්සේ නූතන මානවයා කියලා කියන්නේ Homo sapiens sapiens නැත්නම් Homo sapiens sapiens. නූතන මානවයා සම්භව වෙලා තියෙන්නේ මීට වසර මිලියන 5කට විතර කලින්. ඒ කියන්නේ අවුරුදු වලින් ගත්තොත් අවුරුදු කීයද මිලියන 5ක් කියන්නේ? අවුරුදු කීයද? මිලියන 5ක් කියන්නේ අවුරුදු කීයද? කවුරුවත් දන්නේ නැද්ද? මිලියනයක් කියන්නේ ලක්ෂ කීයක්ද?
මිලියනයක් කියන්නේ ලක්ෂ කීයක්ද? 10ක් 10ක්. 10ක්. එතකොට මිලියන 5ක් කියන්නේ ලක්ෂ 50ක් නේ. මේ එතන මීට අවුරුදු ලක්ෂ 50කට විතර කලින් තමයි හෝමෝ සේපියන්ස් ඒ කියන්නේ නූතන මානවයා සම්භවය වුණා කියලා කියන්නේ. හරි. ඒතර පුතේ මේ 50. ওই විදියට අද පවතින ජීවි ලෝකය මේ පෘථිවිය මත ඇතිලා තියෙන දේ ඔය කතාව බැලුවට පස්සේ කියන්නේ අහුවට පස්සේ හරි ඒක බලනකොට දැන් ඕක අපි ගැන ඔය ගැන අපි තවත් ගැඹුරින් කල්පනා කරොත් ඕක කල්පනා කරලා ඉවර ගන්න බෑනේ. ඒ කියන්නේ කොච්චර මේ වෙනස්කම් කොච්චර වෙලාද? ඒකට මේ දැන් මෙතන ඒතරින් මේ කියන්නේ මේ ඔය පරිණාමය කියන එක පුතේ මෙතනින් නතර වෙලා නැහැ. අදටත් වෙනවා. දැනටත් වෙනවා. ඒ කියන්නේ මේක අපිට මේ එහෙම වෙනස්කම් පැහැදිලිව බලා ගන්න බෑ. මොකද සාමාන්‍යයෙන් ওই ක්‍රියාවලිය වෙනස් වෙන අවුරුදු මිලියන ගණක් යනවනේ. ඉතින් ඒ වෙනස් වීම දිගින් දිගට වෙනවා. අපිට දැනෙන්නේ නැතුණාට ඒක වෙනස් වෙමින් ඉස්සරහට යනවා. හරි. පරිණාම ක්‍රියාවලිය නතර වෙලා නැහැ. ලෝකේ ඕක දිගින් දිගට වෙනවා. ඒතර පරිණාමයේදී දැන් ඉස්සරහට යන්නේ ශක්තිමත් පරම්පරාවක්. දුර්වලය ටික මේ වඳ වෙලා යනවා. දැන් ඔයාලා අහලා ඇති එවැනි ලෝකේ වඳ වෙච්ච සත්තුන් ගැනනේ. එවැනි අපිට හොඳ මෑතකදී කතා කරන්න තමයි මේ ඒ තරුෂ්ටිගේ මයික් එක ඔෆ් කරගන්න පුතේ. මේ මැමත් ගැන අහලා තියෙනව නේද? මැමත් ගැන අපි ඉස්සරහට කතා කරනවා. ඔව් මැමත් පුතේ මේ ලෝකයේ වඳ වෙච්ච සත්ත්ව කොටසක්නේ. ඔයාලා දන්නවද එයාලා වඳ වෙන්න හේතුව මොකක්ද කියලා? මැමත්ලා වඳ වෙන්න හේතුව මොකක්ද? කියන්නේ? දන්නේ දන්නේ? අයියෝ. කවුරුවත් දන්නේ මැමත්ලා වඳ වෙන්න හේතුව? නැහැ. මැමත්ලා වඳ වෙන්න හේතුව තමයි මැමත්ලා ජීවත් වුණේ කොහෙද කියලා දන්නවද? ඒ දන්නේත් නැද්ද? මේව තියෙන බෑ. ඔව් ද්‍රවාසන ප්‍රදේශවල. හරිද? ද්‍රවාසන ප්‍රදේශවල තමයි මැමත්ලා ජීවත් වුණේ. ඒතර පුතේ ගෝලීය උණුසුම කියන එක ටික ටික වැඩි වෙන පටන් ගත්තා. හරිද? ඒ කියන්නේ ස්වාභාවිකවම ගෝලීය උණුසුම යම් ප්‍රමාණයක් වැඩි වෙනවා. මානව ක්‍රියාකාරකම් නිසා ගෝලීය උණුසුම වැඩිවීම ශීඝ්‍රයෙන් වැඩිවීම සිදු වෙලා තියෙනවා. නමුත් ස්වාභාවිකවත් ගෝලීය උණුසුම ටික ටික වැඩි වෙනවා. ඒතර ගෝලීය උණුසුම ටික ටික වැඩි වෙනකොට එයාලට ඒ උණුසුමට ඔරොත්තු දෙන්න බැරි වුණා. හරිද? අන්නේ නොහැකියාව නිසා ඒ උණුසුමට ඔරොත්තු දෙන්න බැරි නිසා මැමත්ලා ලෝකයෙන් වඳ වුණා කියලා තමයි විද්‍යාඥයෝ අනුමාන කරන්නේ. ඒ වගේ වඳ වෙච්ච සතුන් තව ඉන්නවා. අපි ගැන කතා කරමු ඉස්සරහට. එතකොට දැන් මේ පරිණාමයේදී ඉස්සරහට යන්නේ ශක්තිමත් අය. දුර්වලයෝ ටික වඳ වෙලා යනවා. දැන් හැම ජීවි විශේෂයකම මෙහෙමයි. නමුත් මිනිසා ගත්තට පස්සේ මිනිසාගේ මානවයාගේ මානව විශේෂය ගත්තාම තියෙන තාක්ෂණික දියුණුවත් එක්ක මේ මානවය තමයි මිහි මත රජ කරමින් හිටියේ. නමුත් අද වන විට ඒකේ ඒ தත්ත්වය උඩු යටිකුරු වෙලා තියෙනවා. ඒතර ලෝකයේ බුද්ධිමත්ම සත්ත්ව කාණ්ඩය සහ ලෝකයේ පාලනය කරපු සත්ත්ව කාණ්ඩය අද වන විට වෛරසයක් හමුවේ කඩාගෙන වැටලා තියෙනවා. හරි. ඉතින් දැන් ඔයාලා ඒක අපිට ඒ කියන්නේ මුළු ලෝකෙටම වෙච්ච දෙයක්නේ. රටකට තැනකට සීමා වෙච්ච දෙයක් නෙවෙයි. එහෙම රටකට සීමා වුණා නම් ඒ රටෙන් ගිහිල්ලා හරි ඒ මිනිස්සුන්ට බේරෙන්න කියන්නේ රටේ ඉන්න අයට බේරෙන්න පුළුවන් කමක් තිබුණා. නමුත් මේක රටකට ප්‍රදේශයකට සීමා වෙලා නැහැ. මේක මුළු ලෝකෙටම බලපාලා තියෙනවා. ඉතින් ඒ බලපෑමත් එක්ක මුළු ලෝකෙම පියෙන් සැකෙන් තමයි ජීවත් වෙන්නේ. ඇත්තටම මෙහෙම හිතනකො ඔය කොරෝනා කියන වෛරස් කාණ්ඩේ එන්න කලින් මිනිස්සුන්ගේ නිදහස කොච්චරද කියලා හිතන්න. ඕන වෙලාවක ඕන තැනකට යන්න පුළුවන්. ඕන කෙනෙක් ආශ්‍රය කරන්න පුළුවන්. ඒ වගේ උපරිම නිදහසක් තිබ්බනේ. නමුත්
දැන් අපි ගමනක් යන ගියාට පස්සේ දැන් ඇත්තට සංචරණ සීමා අයින් කරත් කවදා හරි අපිට සෑහෙන හිතන්න වෙනවා. හරිද? අපි මේ නිදහසේ මෙහෙම තියන් හිටපු මූණ ලස්සනට මේකප් දාලා ඒ කියන්නේ අපිට නෙවෙයි මං කියන්නේ. එහෙම ඉන්න කොටසක් ඉන්නවා මේකප් දාලා ඔය ඔක්කොම ගන්න තියෙන ඒවා ගාලා ඔය කරන් හිටපු මූණව අද වෙනකොට වහන් ඉන්න වෙලා තියෙනවා. මාස්ක් එකක් දාගෙන අර ටොම්බ වගේ ඉස්සරහට එන්න ඕක දාගෙන ඉන්න වෙලා තියෙනවා. අපිට කෙනෙක් එක්ක කතා කරනකොට දෙපාරක් හිතන්න මේ මිනිස්සුන්ට කොරෝනා තියෙනවද දන්නේ නැහැ බය බෑ. ගෙදර මිනිස්සෙක් ආවම ගෙට ගන්න බෑ. මොන වගේ තත්ත්වයක් තියෙන කියලා. ඉතින් ඒ වගේ තත්ත්වයක් අද ලෝකෙ උදා වෙලා තියෙනවා. ඉතින් අපිට මේ කොරෝනාත් එක්ක කොච්චර කාලයක් ජීවත් වෙන්න වෙයිද දන්නේ නැහැ. දැන් මේ යන තත්ත්වෙත් එක්ක දැන් ඔයාලා ප්‍රවෘත්ති නම් බලන්නේ නැහැ කියලා දන්නවා මම. ප්‍රවෘත්ති මම ඊයේ නිවුස් වලට කියපු කතාවක් කියන්නේ සමහර විට සමහර අය දන්නවා ඇති. දැන් ලංකාවේ ওই පැතිරලා ගිය පුතේ මේ බ්‍රිතාන්‍ය එංගලන්ත ප්‍රභේදයනේ වෛරස් එක. දැන් ඒක සාමාන්‍ය අර කලින් ආපු එකකට වඩා ටිකක් දරුණුයි. නමුත් ඊයේ දවසේ හොයාගෙන තියෙනවා කොළඹ දෙමඩගොඩ ප්‍රදේශයෙන් ඔය කරන ඒ PCR වලින් පස්සේ ඒ පරීක්ෂණ නැවත ඒව කරනවා මේ ලක් කරනවා අණුක ජීව විද්‍යාව පරීක්ෂණ වලට. ඒකට ගන්න සීමිත දවසකට ගන්න සීමිත ප්‍රමාණයක් විතරයි. අර PCR කරනවා වගේ 6-7000 කරන්නේ නැහැ. ඒතකොට ඒ ගත්ත සාම්පල් 13කින් කොළඹින් අරන් තිනවා 9ක්. ඒ සාම්පල් 9න් සාම්පල් 5කම ওই ඉන්දියානු ප්‍රභේදය අල්ෆා ප්‍රභේදය තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. දැන් ඔයාලා පහුගිය දවස්වල ඉන්දියාවට වෙච්ච ඛේද වාචකය ගැන දකින්න ඇති. විතරම රූපවාහිනියේ පෙන්නුවා. මේ දවසකට ලෙඩු ලක්ෂ 3 ඒ කියන්නේ ඒ 3ට එහා ප්‍රමාණයක් හම්බ වුණා දවසකට දෛනිකව. ඊට පස්සේ මරණ සංඛ්‍යාව 4000ට 5000 අතර ඒ කියන්නේ ඒ කියපු ගාන ඊට වඩා වැඩි සංඛ්‍යාවක් සිදු වුණාද කියලා අපි දන්නේ නැහැ. ඉතින් ඒ වෛරස් ප්‍රභේදයේ පුතේ තියෙන භයානකත්වය තමයි මේ දැනට තියෙන වෛරස් එක වගේ දෙගුණයකින් විතර ඒක ව්‍යාප්ති වීම වැඩි. ඒ කියන්නේ 50% දෙගුණයකින් විතර ව්‍යාප්ති වීම සීගතය වැඩි. ඉතින් හිතන්නකෝ දැනට ලංකාවේ සාමාන්‍යයෙන් උපරිම ගියේ 3500 3600 4000 දක්වා රෝගීන් වැඩි වුණේ නැහැ නේ දෛනික රෝගීන්. ඒම උපරිම 4000 ඒ වගේ මට්ටමේනේ ගියේ 5000 10000 වෙන පටන් ගත්තේ නෑනේ. හිතන්නකෝ දවසට රෝගීන් ලංකාවේ 15000ක් විතර හම්බුනොත් මොකද වෙන්නේ කියලා. දැන් මේ වෙනකොටත් ලංකාවේ තියෙන හොස්පිටල් ධාරිතාවය කියන්නේ රෝහල් වල ධාරිතාව පිරලා තියෙන්නේ. ඔය ප්‍රභේදයේ දැන් ඔතනින් පටන් ගත්ත කියන්නේ අනිවාර්යෙන් ලංකාවේ ඔබ ව්‍යාප්ත වෙනවාමයි. දැන් අපි කලිනුත් හිතුවේ දැන් ඔය මේ බ්‍රිතාන්‍ය ප්‍රභේදයේ දැන් ඔය විදිහටම අනුක මට මතකයි ඔය මේ මාධ්‍ය සාකච්ඡාවක් කරන් ඒ ඔය අනුක ජීව විද්‍යාව සම්බන්ධව අය අප්‍රේල් මුලදී කිව්වා මෙහෙම එකක් හොයාගත්ත එංගලන්ත ප්‍රභේදය මේක භයානකයි මේක ව්‍යාප්ත වෙන්න පුළුවන් මෙහෙමයි කියලා කිව්වා. අපේ මිනිස්සු ගණන් ගත්තද? නැහැ. හැදුනට පස්සේ තමයි ඔන්න හරි වැඩේ හරි කියලා අවුරුදු මේ කාලේ කියන්නේ පරිසම් ඊට වඩා අපි පරිසම් වුණා නම් මේක මෙච්චර දරුණු තත්ත්වයට යන්නේ නැහැ. නමුත් දැන් උන අද ඊයේ කිව්වා මෙහෙම තත්ත්වයක් තියෙනවා මේක ඉක්මනින් ව්‍යාප්ත වෙනවා අනිත් ඒවාටත් වඩා සීක්‍රින් ව්‍යාප්ත වෙනවා. ඒත් අපි මිනිස්සු ගණන් ගන්නෑ. ඔන්න බලන්න. ඕක හැදෙනකන් ගණන් ගන්නෑ. ඔන්න දවසට ලෙඩු 10000ක් 15000ක් වෙච්ච ගමන් ඔන්න තමයි ඒතකොට තමයි තේරුම් යන්නේ. ඉතින් ඒක ව්‍යාප්ත වුණොත් එහෙම අපිට අපේ ඉස්සරහට පාසල ආරම්භ කරන දවසක් කිසිම කියන්නේ අපේ ජීවිතේ ප්ලෑන් එකක් අපිට තියාගන්න බෑ. අපි වෙන මෙහෙමයි කියලා ඇත්තටම මේ ටාගට් එකකට කියන්නේ අපිට කියන්නේ කාලය කියන මේ වෛරස් එකත් එක්ක කොච්චර ජීවත් වෙන්න මේක දන්නේ නැහැ. ඉතින් ඒ වගේ දරුණු තත්ත්වයක් ඉස්සරහට එන්න පුළුවන් ලංකාවට. ඉතින් කොහොම හරි ඉතින් මේකෙදී ඉතින් මේක අර මේ සත්‍යයේදී අපේ විශේෂයේ ශක්තිමත් කොටසක් ඉතුරු වේවි. අනිත් කොටස ඉතින් හොඳ වෙලා යාවි. ඒක ලෝකේ ජනගහනය කියන එක ඉතා වැඩි. ජනගහනය පාලනය මේ කියන්නේ මානව ගහනය සීක්‍රෙන් වැඩි වෙමින් පවතින්නේ. අනිත් සතුන් ගත්තාම අනිත් සතුන්ගේ ඒකේ යම් ප්‍රමාණයක් දක්වා වැඩි වෙලා සමතුලිත වෙනවා. නමුත් අපේ එක එහෙම නැහැ. අපේ එක යන්නේ උඩට වැඩි වෙගෙන යන ප්‍රස්ථාරේ. ඒතර මෙතනදී හැරොම් ලක්ෂයක් වේවි ජීවි මේ මානවයාගේ මේ අතරම මේ වෙනකොට ලොකු පිරිසක් මුළු ලෝකෙම මැරලා තියෙනවා.
ඉතින් බලමු අපි ඉස්සරහටනේ මොන වගේ තත්ත්වයක් කියදන්නේ කොහොමවත් අපිට තියෙන තත්ත්වයකට මුහුණ දෙන්න වෙනවා අපිට තියෙන්නේ පුළුවන් තරම් අපි පරිස්සම් වෙන එක ආරක්ෂා වෙන එක ඒ නිසා ඉතින් ගෙවල් වලටලා ඉන්න අනවශ්‍ය ගම බිම යන්න එපා මේ පරිස්සම් වෙලා ඉන්න. ඕක ගැන තමයි ඉතින් කියන්න තියෙන්නේ. මේ ඕ නිතරම දැනුවත් කරනවා. නමුත් ඔයාලට ඉතින් වෙලාවක් නැහැ නේ ඔයාලට වැඩ නිසා එහෙනම් මම ඒ නිසා මම කාලේ අරන් පොඩ්ඩක් දැනුවත් කිරීමක් කරේ. රයිට්. එහෙනම් අපි ජෛව රසායනික පරිණාමවාදය ගැන කතා කරලා අවසන් කරා. ඊළඟට යමු මේ පරිණාමය ගැන ක්‍රියාවලිය ගැන. පරිණාමික ක්‍රියාවලිය ගැන කතා කරා. මේ කලින් චුට්ටක් ඉන්න පොඩක් ඉන්න හරි මේ මානවයාගේ මේ පරිණාම වෙච්ච ආකාරය ගැන තමයි මම ඔයාලට මේ පෙන්වන්න උත්සාහ කරන්නේ බලමු මේක රූප සටහන පේනවද රූප සටහන ඔයාලට නෑ සර්. නෑ සර්. පේනවද නෑ සර්. හරි හරි පුතේ ඒක පොඩ්ඩක් අර ධාරිතාව වැඩි ඒ නිසා තමයි පේන්නේ නැත්තේ හරි ඔහම ඉන්නකෝ චුට්ටක් මම කියන්නේ right ඔහම ඉන්න පොඩ්ඩක් හරි මේ රූප සටහන ඔයාලට පේනවා ඇති පේනව නේද ඔව් සර්. ඔව් රොයි දින පුතේ මේ ඔව් සර්. මානවයා දක්වා ඒ සම්භවය සිදුවෙච්ච ආකාරය එක එක යුගවලදී වෙනස් වෙලා වානරයාගේ සිට මානවයා දක්වා ඒ වෙනස්කම්
සිදු වෙලා තියෙන ආකාරය තමයි රූප සටහන වලට පේන්නේ. ඒ වගේම මේ තියෙන්නේ ප්‍රාක්සයිලේ ඉඳලා ජීවීන් වෙනස් වෙමින් මේ පරිණාමික ක්‍රියාවලිය ඉස්සරහට ගියපු ආකාරය. ඒක වලට පේනවා ඇති මානවයා ගත්තාම පරිණාමික ක්‍රියාවලිය ඉහළින්ම කින්න කෙනෙක්. හරි. එතකොට ඔය ප්‍රාක්සයිලයෙන් ඇල්ගී ඇති වෙලා ඇල්ගී වලින් අපුෂ්ප ශාක ඊට පස්සේ සපුෂ්ප ශාක ඒ විදිහට ශාක ලෝකයේ නිර්මාණය වෙනවා. ඊට පස්සේ මේ පැත්තෙන් ඇල්ගී ආකාර වලින් ඔය ඒ බැක්ටීරියා වලින් ඊට පස්සේ සතුන් සත්ව ලෝකයේ ආරම්භ වෙනවා. ඒ කියන්නේ සීඩෙන්ට්‍රේටා ඊට පස්සේ ඇන්ලීඩා මොලුස්කා ආර්ථ්‍රෝපෝඩා කයිනෝඩෝමීටා විදිහට අපෘෂ්ඨවංශීන් ඊට පස්සේ පෘෂ්ඨවංශීන් මත්ස්‍යයන් ඔබේජීවීන් උරගයන් පක්ෂීන් ක්ෂීරපායන් විදිහට ජීවීන්ගේ පරිණාමය වෙලා මේ ක්‍රියාවලිය ඉස්සරහට ඒ කියන්නේ මේ පවතින ජීවීන් ඇති වුණා කියලා තමයි ජෛව රසායනික පරිණාමවාදයෙන් කියවෙන්නේ. හරි අපි යමු එහෙනම් පොතේ එතනින් පස්සේ ඊළඟ මාතෘකාවට. ඊළඟ මාතෘකාව තමයි පරිණාමය. පරිණාමය ගැන තමයි අපි කතා කරන්නේ. එතකොට මේ පරිණාමය ගත්තට පස්සේ මේ පරිණාමය කියලා කියන්නේ පොතේ ආරම්භක සරල ජීවියෙකුගේ සිට වර්තමාන සංකීර්ණ ජීවීන් දක්වා ක්‍රමිකව විකාශනය වීම. ආරම්භක සරල ජීවීන්ගේ සිට වර්තමාන සංකීර්ණ ජීවීන් දක්වා ක්‍රමිකව විකාශනය වීම නැත්නම් වෙනස් වීමේ ක්‍රියාවලිය අපි හඳුන්වනවා පරිණාම විදියට. හරිද? ආරම්භක සරල ජීවීන්ගේ සිට වර්තමාන සංකීර්ණ ජීවීන් දක්වා ක්‍රමිකව වෙනස් වීම විකාශනය වීමේ ක්‍රියාවලිය තමයි පරිණාම විදියට හඳුන්වන්නේ. ඒතර මේ හැම දෙයක්ම මේ විදියට සිදු වෙලා තියෙන්නේ මේ කියන විදියට පරිණාමයත් එක්ක. මේ වෙනස් වීම එක තමයි මේ පවතින ජීවී ලෝකයේ නිර්මාණය වුණේ කියලා තමයි දැනට ලෝකෙ පිළිගන්නේ. හරි එතකොට මේ පරිණාමය ගත්තට පස්සේ මේ පරිණාමය පිළිබඳ නිගමන වලට එන්න පුළුවන් සාක්ෂි තියෙනවා. ඒ කියන්නේ දැන් ඔය මේ කියපු දේවල් මේ විද්‍යාඥයෝ මේ නිකම්ම හිතට එන දේවල් ඉදිරිපත් කරන මේවා සාක්ෂි පදනම් කරන්නේ ඉදිරිපත් කරන්නේ. ඒතකොට අන්නේ පරිණාම පිළිබඳව නිගමන වලට එන්න පුළුවන් සාක්ෂි ප්‍රධාන සාක්ෂි තුනක් තියෙනවා. එකක් තමයි භූගෝලීය සත්ව ව්‍යාප්තියෙන් ලැබෙන සාක්ෂි. භූගෝලීය සත්ව ව්‍යාප්තිය ලබා ගන්නා සාක්ෂි වලින් පුළුවන් පරිණාම පිළිබඳ නිගමන වලට එන්න. හරි. පළවෙනි එක තමයි භූගෝලීය සත්ව ව්‍යාප්තිය පිළිබඳ තියෙන සාක්ෂි. ඊළඟට දෙවෙනි එක තමයි සංසන්දනාත්මක ව්‍යුහ විද්‍යාවෙන් ලැබෙන සාක්ෂි. සංසන්දනාත්මක ව්‍යුහ විද්‍යාවෙන් ලැබෙන සාක්ෂි. තුන්වෙනි එක තමයි පොසිල අධ්‍යයනයෙන් ලැබෙන සාක්ෂි. හරි ඔන්න සාක්ෂි වර්ග භූගෝලීය සත්ව ව්‍යාප්තියෙන් ලැබෙන සාක්ෂි, සංසන්දනාත්මක ව්‍යුහ විද්‍යාවෙන් ලැබෙන සාක්ෂි, පොසිල අධ්‍යයනයෙන් ලැබෙන සාක්ෂි. ඒතර ඔන්න ඔය කියන සාක්ෂි පදනම් කරගෙන තමයි ඔය පරිණාමය පිළිබඳ කතා කරන්නේ. ඒතර පුතේ ඔය සාක්ෂි වලින් වඩාත් ප්‍රබලම සාක්ෂිය තමයි පොසිල වලින් ලැබෙන සාක්ෂි. පොසිල පොසිල කියන වචනේ ඔයාලා අහලා තියෙන්නේ. පොසිල ගැන මොනවද ඔයාලා දන්නේ? පොසිල කියන්නේ මොනවද ඔයාලා කියන්නේ? ඔයාලට තේරෙන විදිහට ඔයාලා දන්න භාෂාවෙන් කියන්නකො පොසිල කියන මොනවද ඔයාලා දන්නේ? ඔයාලා දන්න පොසිල වර්ග හරි මට කියන්න මොනවද තියෙන්නේ? ඔයාලා අහලා තියෙන පොසිල වර්ග පොසිල කියන වචනේ අහලා තියෙනවනේ. කවුරුවත් පොසිල ගැන කිසිම දෙයක් දන්නේ නැහැ නේ. සමහර අය දන්නවා කියන්නේ නැහැ ලැජ්ජාවට. හරි අපි ගමු පොසිල කියන්නේ මොනවද කියලා. පොසිලයක් ගත්තට පස්සේ පුතේ මේ පොසිලයක් කියලා කියන්නේ ජීවියෙක්ගේ අස්ථි කොටසක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පාසල ගුණක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොනවා හරි විදිහට සංරක්ෂණය වෙච්ච දේහයක් සම්පූර්ණ දේහයක් වෙන්න පුළුවන්. ඒතර මෙන්න විදිහට යම් ආකාරයකට සංරක්ෂණය වෙච්ච ජීවියෙකු හෝ ජීවියෙකුගේ දේහ කොටස් හෝ පාසලකුණු අපි හඳුන්වනවා පොසිලයක් විදිහට. පොසිලයක් කියන්නේ පුතේ යම් ආකාරයකට සංරක්ෂණය වෙච්ච ජීවියෙක් හෝ ජීවී දේහික කොටසක් හෝ එහෙම නැත්නම් පාසලකුණු අපි හඳුන්වනවා පොසිල විදිහට. එතකොට මෙන්න මේ පරිණාමය පිළිබඳ වඩාත් හොඳින්ම නිගමනට එළඹෙන්න පුළුවන් වෙලා තියෙන මේ පොසිල අධ්‍යයනය මත. ඒතර ඒ වගේ පොසිල වලට උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන් මෙන්න මේවා.
කියන්නේ මේ පොසිල තියෙන ස්ථාන තියෙනවා. පොසිල හමු වෙච්ච ස්ථාන තියෙනවා. මේ පොසිල හම් වෙලා තියෙනවා පාෂාණ වල තිබිලා හම් වෙලා තියෙනවා. ඒ වගේම අයිස් වල තිබිලා හම් වෙලා තියෙනවා. ඒ වගේම ගිනි කඳු අලු වල තිබිලා හම් වෙලා තියෙනවා. ඒ වගේම ෆීට් නිදි කියලා කියන්නේ ඔය ශාකමය ශාක දි รา පත් වුණාට පස්සේ හැදෙන මේ කොටස් තමයි ෆීට් කියලා කියන්නේ. අනේ ෆීට් නිදි වල තිබිලත් මේ පොසිල හම් වෙලා තියෙනවා. හරි. එතකොට ඒ වගේ පොසිල වලට උදාහරණ තමයි ඔයාලා දැන් මම අර කලින් කතා කරන්නේ මැමත් ගැන. මැමත් ගේ පොසිල හම් වෙලා තියෙනවා ග්ලැසියර් වල තිබිලා. ඒ කියන්නේ එයාලගේ පොසිල නම් සම්පූර්ණ දේහෙම හම් වෙලා තියෙනවා. මේ දි รา පත් වෙලා නෙවෙයි අස්ථි කොටස් විතරක් නෙවෙයි සම්පූර්ණ දේහෙම හම් වෙලා තියෙනවා මේ අයිස් වල තිබිලා. ඒ කියන්නේ සංරක්ෂණය වෙලා තිබිලා. ඒ වගේම දැන් දැනට පරීක්ෂණ මට්ටමේ යනවා. එයාලගේ DNA අරගෙන දැන් ඉන්න අයට ඒ DNA ජාන බද්ධ කරලා ඒ මගින් මමත්ලා ආයි බිහි කරන්න පරීක්ෂණයක් කියන්නේ පරීක්ෂණ කරමින් යනවා. ඉතින් ඒවා සමහර ඉදිරියේදී සාර්ථක වෙන්න පුළුවන්. සමහරක් විට අපිට මමත්ලා ආයි දකින්න සජීව දකින්න ලැබෙන්නත් පුළුවන්. මොකද එයාලගේ DNA අරගෙන ඒ DNA දැන් ඉන්න අලින්ට මේ ඇතුන්ට බද්ධ කරගෙන DNA බද්ධ කරනවා කියන්නේ මේ අර ශාක බද්ධ කරනවා වගේ කපල කොටලා බද්ධ කරන්න බෑ හොඳේ. ඒක සංකීර්ණ ක්‍රියාවලියක්. මේ ඒ මගින් නැවත බිහිකිරීමේ පරීක්ෂණයක් කරමින් යනවා. බලමු ඉදිරියේදී ඒක සාර්ථක වෙන්නත් පුළුවන්. හරි ඊට පස්සේ උදේ මේ ඔයාලා අහලා ඇති අතීතයේදී මිහිමත දැවන්තයා වුණේ කවුද? ඉස්සර දැනට වඳ වෙලා ගියපු ජීවි කොටසක් වෙනවා. එයාලා තමයි මුළු ලෝකෙම ඉස්සර පාලනය කරලා තියෙන්නේ. කවුද ඒ දැවන්තයා? ඩයිනෝසර්. මේ ඩයිනෝසර්ගේ අස්ථි කොටස් හම්බෙලා තියෙනවා වැලි තුල තිබිලා. ඔය කාන්තාරවල වැලි යට තිබිලා ඩයිනෝසර්ගේ සම්පූර්ණ අස්ථි හම්බෙලා තියෙනවා. ඒක පොසිල. ඒ වගේම සමහර සතුන්ගේ ඔය පාෂාණවල තිබිලා යාලගේ කවච පාසලකුණු හම්බෙලා තියෙනවා. ඒ වගේම පාෂාණවල සමහර සතුන්ගේ අස්ථි කොටස් හම්බෙලා තියෙනවා. සංරක්ෂණය වෙලා තිබිලා. ඒත් අන්න ඒ වගේ යම් ආකාරයකට සංරක්ෂණය වෙච්ච ජීවියෙක්ගේ දේහයක් එහෙම නැත්නම් දේහ කොටසක් එහෙමත් නැත්නම් පාසලකුණක් වගේ දෙයක් තමයි අපි පොසිලයක් විදිහට හඳුන්වන්නේ. ඒතර ওই විදිහට විවිධ පරිසරවල මෙන්න මේ වගේ පොසිල තිබිලා හම් වෙලා තියෙනවා. මේ ඒතර මේ පොසිල අධ්‍යයනය කරලා මේ පරිණාමය වෙච්ච ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. හරි ඊටු පොතේ දැන් ওই ඩයිනෝසර්ලා ගත්තට පස්සේ මැමත්ලා සහ ඩයිනෝසර්ලා කියලා කියන්නේ දැනට ලෝකයේ වඳ වෙච්ච ජීවි කොටසක්. ඩයිනෝසර්ලා ගැන ඔයාලා විවිධ කතන්දර අහලා ඇති. ඩයිනෝසර්ලා තමයි මිහිමත ඒ කියන්නේ අතීතයේදී මිහිමත දැවන්තයා නැත්නම් ප්‍රධානීය විදිහින් ඉඳලා තියෙන්නේ. එතකොට මේ ඩයිනෝසර්ලා වඳ වෙච්ච ආකාරය ගැනත් එක මතවාද තියෙනවා. නමුත් ඩයිනෝසර්ලා වඳ වෙච්ච ආකාරය පිළිබඳ දැනට කියන්නේ බොහෝ දෙනෙකු පිළිගන්නා වාදයක් තමයි ඔය මේ විශාල උල්කාවක් පොළොවට කඩාගෙන වැටලා මුළු පෘථිවියම දූවිලි වලින් වැහිලා තියෙනවා. වලාවකින් වැහිලා. ඊට පස්සේ ඒ හේතුවෙන් පෘථිවියට ආලෝකය ලැබීම පාලනය වෙලා තියෙනවා. ඒ ආලෝකය ලැබීම අඩු වුණාට පස්සේ ප්‍රභා සංශ්ලේෂණ ශාකවල ප්‍රභා සංශ්ලේෂණය සිදු අඩාලලා තියෙනවා. ඒතර කෑම මේ ආහාර හිඟයක් ඇති වෙලා තියෙනවා ඒ සතුන්ට. ඊට පස්සේ ඊට අමතරව දූවිලි නිසා ඔය සසන අපහසුතාවයන් මුළු පෘථිවියම දූවිලි වලින් වැහිලා ගියාට පස්සේ සසනය සඳහා පිරිසිදු වාසාස්ත්‍රය නැහැනේ. ඔන්න ඔය හේතුව නිසා ආහාර හිඟවීමෙන් මේ ඒ සත්ව කාණ්ඩය සම්පූර්ණ